අමන ජීවන බුදුදහමේ ශක්තිය සුවපත් කරන පාරමිතාව අද රාම දක්ෂිනාවට වැඩමවතාවේ ගරු දේශකයන්න් වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති මොරටුව ලුණාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය පූජ්‍යපාද අගලපෙළ ත්‍රිසුමන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංසා ධම්මස්සවන කාලෝ අයං භදංසා ධම්මස්සවන කාලෝ අයං භදංසා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය සබ්බ භය විනාශාය සබ්බ රෝග විනාශාය පරිත්‍ං දෝත මංගලං තී සාසනාවන් පින්වත්නි මේ මොහොතේ මෙතෙන් රේඩියෝ ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින ඒ සුපුරුදු පුණ්‍යවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනා වෙනුවෙන් ඔබේ දහම් දැනුම ජන ජීවිතය මේ දෙක එකට සම්බන්ධ කරමින් ඔබේ කටයුතු වඩා සුවපත්ව සිදු කරලීම සඳහා හේතු භූත වෙන පරිදි අද මගේ ධර්ම දේශනාව එළගස්සන්නට මා මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ක්‍රියා කරන්නේ කෝකන්දර දකුණ ඇවරිගේන වැවපාර අංක 370 S2 නිවසේ පදිංචි යසෝමා ප්‍රේමලතා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් ඔවුන්ගේ පරලෝකපත් ඥාතීන් සියලු දෙනා සිහිපත් කරමින් ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරලීමත් පවුලේ හැම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලීමත් තේමා කොටගෙන අද ප්‍රේමලතා ප්‍රනාන්දු මහත්මිය මේ දේශනාවට තමන්ගේ දායකත්වය සලසා තිබෙනවා. ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාගේම මෙවැනි අපේක්ෂාවන් අප්‍රමාණව තිබෙන්න පුළුවන්. මේ ධර්මයට හොඳින් ශ්‍රවණය කිරීමෙන් එය ධාරණය කර ගැනීමෙන් සහ ඒ අනුව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට වෑයම් කිරීමෙන් ඔබට ඔබේ ඒ සියලු ප්‍රාර්ථනාවන් සමෘද්ධමත් කර ගැනීමට ශක්තිය තියෙන උතුම් ධර්මයක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක අපේ සදහවතුන් හැමදෙනාම හොඳ ආකාරව දන්නවා. ඒ නිසා ධර්මයට ලංවන්නේ
වෙන දෙයකට ලංවන ආකාරයෙන් නොවේ. ධර්මය අසනකොට ස්වභාවයෙන්ම තමා තුළ ස්වයංව විනාශ වෙනවා. තමා තුළ ස්වයංව වෙනසක් ඇති වෙලා ඉන්ද්‍රිය පාලනයක්, ඉන්ද්‍රිය දමනයක් ඇති වෙලා සාම සංසුන් සිතින් සහ එක අරමුණක පිහිටාගෙන මේ ධර්ම ශ්‍රවණය කරාම එයින් ඇති කරගන්නා වූ අවබෝධය සහ ධර්ම ඥානය ඔබට මොනතරම් පිහිටක්, මොනතරම් ශක්තියක්, ආශීර්වාදයක් බවට පත් වෙනවාද කියලා මේ මොහොතේ අපි ඔබේ අවධානයට යොමු කරනවා. අද විශේෂයෙන් මගේ මාතෘකාව උනේ හැම දිනෙකම හොඳට අහලා පුරුදු ගාථා පාඨයක්. නිතර අහලා පුරුදු ගාථා පාඨයක්. මේ ගාථා පාඨය අධ්‍යයනා කෙරෙන්නේ සුවිශේෂී අවස්ථාවකදී. ඒ තමයි ඔබේ නිවසක හරි ආයතනයක හරි ගෙදරක හරි එහෙම නැත්නම් පන්සලක හරි අවර තැනක හෝ තිරුවානා පුස්තහන්සේ සත්‍යයනා කරන විදික නැතහොත් පිරිත් දේශනාවක් කෙරෙන අවර තැනක වුණා. මේ ගාථාව කියන චාරිත්‍රයක් අප තුළ තිබෙනවා. ඒ නිසා මේ ගාථාව තේමා කරගෙන තිරුවානා පුස්තහන්සේ සහ තිරුවානා පුස්තහන්සේට සංග්‍රහිත සූත්‍ර දේශනා තුල පිටා තිබෙන මහත් වූ බලය පිළිබඳව ඒ බලය තමන්ට ආශීර්වාදයක් කර ගැනීමට කවරාකාර ලෙස අපි සැදී පැහැදී සිටිය යුතුද යන්න පිළිබඳවත් මේ දේශනාව තුළදී අප විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම ගාථාවේ අරුත විමසා බලමු. විපස්සී ප්‍රතිබාහාය අපට විපත් කියන දේවල් විවිධාකාරයෙන් ජීවිතවලට එන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපේ ජීවිතවලට අවරාකාර විපත් එල්ල වෙන්න තියෙනවා කියලා. අපි කවුරුත් කැමතිත් නැහැ අපේ ජීවිතවලට විපත් ලං වෙනවට. විපත් පිළිබඳව කල්පනා කරනකොට ස්වභාවික විපත් තියෙනවා. ඒ වගේම අමනුෂ්‍යයන්ගේ විපත් තියෙනවා. ග්‍රහයන්ගෙන් ඇති කරන විපත් තියෙනවා. තමා තුළම ආත්මාන්තරික වශයෙන් ඇති වෙන විපත් තියෙනවා. බලන්න මනුෂ්‍යයෙකුගේ ජීවිතයට කොයිතරම් විපත් ලං වෙනවද? ස්වභාවික විපත් වෙන්න පුළුවන්. අවුව, ගස්ත, ගින්දර, සුළඟ, ඒ වගේ දේවල් මුල් කරගෙන අනපේක්ෂිත ලෙස අපේ ජීවිතවලට විපත් ලං වෙන්න පුළුවන්. ඒ වගේම ග්‍රහයන් මුල් කරගෙන අපි විශ්වාස කළත් නැතත් ලෝකයේ ග්‍රහයන්ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයට තියෙනවා. ඊළඟේ බලපෑම, සම්දුගේ බලපෑම අනිවාර්යයෙන්ම අප දැනෙනවා නම් අවශේෂ ග්‍රහයන්ගේ ඇති කරන බලපෑම අනිවාර්යයෙන්ම අපේ ජීවිතයේ තිබෙනවා. ග්‍රහ අපල කියලා අපි කියනවා. ඒ වගේම මේ අමතරව අමනුෂ්‍යයන්ගෙන් ඇති වෙන විපත් සමහර විට කෙනෙකුගේ ජීවිතයට ලං වෙන්න පුළුවන්. ප්‍රේතයන්ගෙන් වෙන විපත්ති, භූතයන්ගෙන් ඇති කරන කරදර,
මේවා අමනුෂ්‍යයන්ගෙන් ඇතිවෙන විපත් හැටියට අපි කල්පනා කරනවා. ඒ වගේම මේ හැරුණට පස්සේ තම සිරුරේ ආභ්‍යන්තරික වශයෙන්ම ශරීරයෙන් උස්මතු වෙන විපත් අපිට දකින්නට පුළුවන්. ඒ කියන්නේ ලෙඩ දුක් කියන දේවල්. මේ අනුව කල්පනා කරලා බැලුවහම තව දහසක් විපත් විවිධාකාරයි. තමගේ ළඟ ඉන්න ඥාතීන්ගෙන් විපත් වෙන්න පුළුවන්. දරුවන්ගෙන් දෙමෝපියන්ගෙන් විපත් වෙන්න පුළුවන්. කොයිතරම් විවිධාකාර විපත් අපේ ජීවිතවලට ලං වෙන්නට හැකියාව තියෙනවා. ඒ විපත් ප්‍රතිබාහනය කරනවා. ඒ කියන්නේ නැති කරනවා. බහැර කරලා විපත් ප්‍රතිබාහය ඒ වාක්‍යයල්ල බහැර කරලා සබ්බ සම්පත්ති සිද්ධිය මිනිසෙකුගේ ජීවිතයට කොයිතරම් සැප සම්පත් අවශ්‍යද? ආර්ථික සම්පත්, නිරෝගී සම්පත්, දරු සම්පත්, බුද්ධි සම්පත්, ඥාන සම්පත්, වස්තු සම්පත්, එතකොට සබෝධ පරිභෝග සම්පත්. මේ කියන සෑම දෙයක් මිනිසෙකුගේ ජීවිතයට අවශ්‍ය වෙන සම්පත් හැටියට අපිට දක්වන්න පුළුවන්. ඒ සම්පත් ඕනෑම කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ළමයෙකුණත් ඥාන සම්පත් අපේක්ෂා කරනවා. නිරෝගී සම්පත් අපේක්ෂා කරනවා. වයෝ වෘද්ධය නිරෝගී සම්පත් අපේක්ෂා කරනවා. ඒ වගේම තරුණ අය රැකී රක්ෂා සම්පත්, ආර්ථික සම්පත්, ජීතර සම්පත්, ප්‍රේම සම්පත්, ආදර සම්පත් මේ සියල්ල තරුණ තරුණියන්ගේ අපේක්ෂාව වෙනවා. ඒ විදිහට කල්පනා කරලා බැලුවහම විවිධාකාර අය විවිධාකාරයෙන් පුණ්‍ය සම්පත් මේ බණහන අය පුණ්‍ය සම්පත් බලාපොරොත්තු. මේ සියල්ල සම්පත්. ඒ නිසා සබ්බ සම්පත්ති සිද්ධිය අපට ඒ සියලු සම්පත් සාධනය කර ළමින් ඒ සම්පත් සලසා ගැනීම සඳහා බාධාවන් හැටියට දකින්නේ පුළුවන් වෙන සබ්බ දුක්ඛ, සබ්බ භය, සබ්බ රෝග විනාශාය. සියලු දුක් නැති කරලා, සියලු භය නැති කරලා, සියලු රෝග නැති කරලා බලන්න මිනිස්සෙකුගේ ජීවිතේට විවිධාකාර පිළිපීන්නේ කොච්චර භය ජීවිතයට ඇති වෙනවද කියලා බලන්න. සමහර කෙනෙක් සිහිනෙන් බය වෙනවා. අපට අපේ සරසවියේ සමහර සිසුවියන් ඇවිල්ලා කියනවා මම නිවාසිකාගාරේ ඉන්නකොට රාත්‍රියේ මට භයානක සිහින පෙනෙනවා. ඒවා සමහර විට අස්වාභාවික සිහින. ස්වාභාවික ජීවිතයේදී අවදාවත් සිදු නොවිය හැකි සිහින. ඒ වගේ සිහින පෙනිලා මාව බියටපත් කරනවා කියලා කියනවා. තව සමහරෙක් කියනවා මලගිය අය මට සිහිනෙන් පේනවා කියලා. එහෙම අය කොච්චර මේ බණහන අය අතර ඇද්ද? සමහර විට ඕන තරම් තමන්ගේ මව්පියෝ වෙන්න පුළුවන්, ආච්චිලා කියලා වෙන්න පුළුවන්, යාළුවෝ මිත්‍රයෝ මිය ගිය අය දෙන්නමාව ඒකෙන් බය ඇති කරනවා. ඒ විදිහට සිහින පවා මිනිස්සුන්ගේ ජීවිතයට ඊළඟට ස්වභාවිකව ඇතිවන බය අපිට තියෙනවා. සතුරන්ගෙන් ඇතිවිය හැකි බය අපිට තියෙනවා. කොච්චර මිනිස්සු උදේ නැගිට වේලේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් ආස්පසින් Tamanට කරදරයක් එකපක් හේතු කියන දීපයෙන් ජීවත් වෙනවා. සමහර කෙනෙකුට නිින්දට ගියාට පස්සේ ඒ දීපය අවසන් වෙන්නේ නැහැ. ඒකෙන් බය. ඒ වගේම දුක් දුන්න අප්‍රමාණ
තමන්ගේ ජීවිතවල. තමන් හිතන පතන දේවල් ඒ විදිහට ඉස්සසිත නොවුනම ප්‍රාර්ථනා කරන දේවල් තමන්ට නොලැබුණහම තමන් හොඳට ආදරෙන් කරපු කෙත්පත් ආදිය විනාශ වෙලා ගියහම අවුව වැස්ස සුළඟ පවා තමන්ට කරදර කරනකොට ලියක් දොරක් හරියට නැති වෙනකොට යාළුවෙක් මාළුවෙක් හරියට ආශ්‍රයයට නැති වෙනකොට හොඳ ගුරුවරයෙක් නැති වෙනකොට හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් ආශ්‍රයයට නැති වෙනකොට හොඳ පන්සලක් ආශ්‍රය කරන්නේ නැති වෙනකොට කොයිතරම් දේවල් වුණත් හොඳට කෑම බීම නැති වෙනකොට හොඳට අඳින්න පළඳින්න නැති වෙනකොට මේ හැම දෙයක්ම මිනිසුන්ගේ ජීවිතවලට දුක් දුන්නත් ඇති කරනවා. ඒ වගේම තමයි පින්වත්නි ලෙඩ දුක් කරදර අප්‍රමාණ අද යුගයේ නම් මුළු සමස්ත ජාතියම ලෙඩ වෙලා විවිධාකාරයෙන් තමන් විසින් ඇති කරගන්න ලෙඩවලටත් වඩා අපි පාරිසරික වශයෙන් ඇතිවන විවිධ ලෙඩ දුක් කරදර අපේ ජීවිතවලට ලං වෙනවා. අපි පාරිසරික උණ රෝගයන්ට අතිශයින්ම බයෙන් පත් වෙනවා. අද සීකා කියලා වෛරසයක් පැතිරියන්නේ දියට මුළු ලෝකෙම පත් වෙලා තියෙනවා. පෞද්ගලික කාලේ ඉබෝලා කියන වෛරසය ලෝකුරා පැතිරී ගිහිල්ලා විශාල පිහිටියක් හැමතැනම පැතිරලා ගියා. ඒ වගේ කාලින් කාලට විවිධ උණ රෝග, කුකුළු උණ, පුරුළු උණ, මී උණ, ඌරු උණ මේ වගේ විවිධ උණ වර්ග මිනිසුන්ට පාරිසරික වශයෙන් මේ සියල්ලම ජීවිතවලට ලං වෙනවා. මෙන්න මේ කියන බය දුක් රෝග මේ සියල්ල නැති කරලා සියලු සම්පත් ඇති කරලා දෙන්නට හේතු වෙන විදියට පිරිත් දෙසන්නේයි පරිස්සං දූත මංගලං කියන වචනයෙන් අපේ දායක පිරිත් පුණ්‍යවන්තයන් පිරිත් මණ්ඩපයකට වැඩම කළාම උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. එතකොට සින්වත්නි පිරිත් දේශනා කරන්නේ කවර අරමුණක් නිසාද කියලා මේ අනුව ඔබට පැහැදිලි. ආවත කියන්නට බෑ. ඒකට සාම හොඳ වටපිටාවක් තියෙනවා. හොඳ පරිසරයක් තියෙනවා. දැන් බලන්න පිරිත් දේශනා කරන්නේ පිරිත් මණ්ඩපයක් තුළ. පිරිත් මණ්ඩපය අපේ රටේ හැමෝම සාම හොඳට දැකලා තියෙනවා. ගෙදරක පිරිත් කිව්වත්, පන්සලක කිව්වත්, පාසලක ආයතනයක කිව්වත් ඒ සඳහා සුවිශේෂී වෙන්කල මණ්ඩපයක් සකස්. බලන්න මේ මණ්ඩපය දෙක. මේක හරිම කලාත්මක නිර්මාණයක්. මේක අටපට්ටමට සකස් කරනවා හුඟා කියලා. ඒ කලාත්මක බව ඇතිවෙනවා වගේම සමහර විට පැරණි සමාජයේදී ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ දෙයක් මේකට හේතු වෙන්නත් ඇති. සමහර තැන්වල පිටකට තියෙන විදිහට බැලුවාම අටපට්ටමින් සකසා ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. දැන් මේ මණ්ඩපයේදී මේ මණ්ඩපය ඇතුළත කොයිතරම් ආරක්ෂක විදිහට තමයි යොදාලා තිබෙනවද කියලා බලන්න. නිකම්ම මණ්ඩපයක් හදලා මේසයක් තියලා පුතු තියාගෙන පිටිත් තියන්නේ නැහැ කොහේද. මේ මණ්ඩපය පිළිත් කියන අවස්ථාව වෙනකොට පුදුම තරම් පූජනීය ගෘහයක් බවට පත් වෙනවා. ඕනම කෙනෙක් දැන් බලන්න මණ්ඩපයේ ඉහළ ගියන් ඇදලා ඒ වියනේ මුල් ඇදලා ඒකේ එල්ලෙන කොළ වර්ග ටික බලන්න. කොක්මල් එල්ලෙනවා, බුලත් දලු එල්ලෙනවා, නාදලු එල්ලෙනවා, කොහොඹ දලු එල්ලෙනවා. තවත් බොහෝ දේවල් අපේ ගම්වල මිනිස්සු තෝරා බේරාගෙන මේ මණ්ඩපේ එල්ලනවා. ඔය එල්ලෙන කොළ වර්ග බෝකොලක් එල්ලනවා. මේ සෑම කොළ වර්ගයක්ම මිනිසාට අතිශයින්ම සෞඛ්‍ය සම්පන්න. හිතදායක. ඒ කොළ වලින් ඇත්තටම මොකද වේලිච්ච කොළ එල්ලන්නේ නැහැ. අවශ්‍යාමේ
හදාගත්ත අමු කොළ තමයි මේ ගෙනල්ලා එල්ලන්නේ. මේ ඔක්කොම ඖෂධ. මේ ඔක්කොම බේත්. එතකොට මේ එල්ලන හැම කොළයක්ම පහළට එල්ලුවට පස්සේ ඒ කොළ අගින් ඒ කොළවල තියෙන ඖෂධීය ගුණ එතන කිරණ හැටියට පැතිරලා යනවා. බලන්න ඒ කාරණාවම අරගත්තාම පිරිත් මණ්ඩපයක් ඇතුලේ ඇති කෙරෙන වෙනස. එනිසා හිතන්න එපා නිකන් මේ කොළ වර්ග එල්ලන්න අපි පුරුදු නැහැ කියලා. ඒ ඔක්කොම ඖෂධීය දේවල්. ඒ දේවල් වලින් ගලාගෙන එන කිරණ අභංග වලින් මේ මණ්ඩපය පිරියනවා. ඊළඟට පින්වත්නි ඒක ඇතුලේ වී වලින් සකසාගත්ත ඒ ලදපත්මල් කියන එක ඔබ දන්නවා. වී පොරි, සමන් පිච්ච කැපුළු, ඊතන, ඊගාවට සෝන් පහල්, අබ. මේවා මේ මණ්ඩපේ පුරාම විසිරුවන. ඔය සියලුම ලදපත්මල් කියලා කියන්නේ සෞඛ්‍ය සම්පන්න මිනිසුන්ට බොහෝම මිනිසුන්ට විතරක් නෙවෙයි දෙවියන් පවා ප්‍රිය කරන දේවල් වල. වී පොරි, ඊතන, කැඩුණු සහල් මේ සියල්ල. මේ ඔක්කොම මෙතන බිමත් මේස ආසන සියල්ලටම ඉතලා ඒ වටපිටාව සකසා ගන්නවා. දැන් බලන්න මේ මණ්ඩපයේ මොනතරම් හරියට එක් පැත්තකින් බැලුවහම බෙහෙත් ගෘහයක්. අනිත් පැත්තෙන් බැලුවහම මිනිස්සුන්ට සෞඛ්‍ය සම්පන්න බව ඇති කරන්නට හේතු වෙන සියලු කාරණා මේක ඇතුළේ තියෙනවා. දැන් මේ මණ්ඩපයක බුදුරජාණන් වහන්සේගේ සදාසිත කරඬුව වඩම්මනවා. සදාසිත කරඬුව වඩම්මලා ඉහළින් වඩා හිඳුවලා ඊට පස්සේ පිරිවානා පොත් වහන්සේ මේ මණ්ඩපයට වඩම්මලා වඩා හිඳුවලා මහා සංඝරත්නය මණ්ඩපයට වැඩම කරලා වඩා වැඩ හිඳිමින් අර නැවුම් කලයක පෙර ලබාගත් තැන් කලය ඒ මණ්ඩපයේ මැදෙහි තබා ඒ තැන් කලයට පිරිත් නූල් කපු නූල් වලින් සකසාගත් පිරිත් නූල් සම්බන්ධ කරලා ඒ පිරිත් නූල දේශකයන් වහන්සේලාගේ අතෙහි තබාගෙන මේ පිරිත් අධ්‍යයනා කිරීම ආරම්භ. දැන් පින්නතුන් කල්පනා කරලා බලන්න මොනතරම් විද්‍යාත්මක පසුබිමක් මේක ඇතුලේ තියෙනවා. මොනතරම් විද්‍යාත්මක පසුබිමක්. දැන් මේ මෙතන සම්පූර්ණයෙන්ම අර ඖෂධීය ද්‍රව්‍ය වලින් වහනේ වන දැන් මෙතන මල් තියෙනවා, තවත් කොඳ දුම්මා තියෙන අල්ලනවා, පාන් පත්තු කරනවා, මේ ඔක්කොම මෙතන සිද්ධ වෙනවා. දැන් මේ දේවල් ටික ඔක්කොම සිද්ධ වෙනකොට මෙතන ලොකු ඵලයක් ගොඩනගෙනවා. දැන් මේ ඵලයක් එක්ක පිරිත් පූයක් අතේ තියාගෙන ස්වාමීන් වහන්සේලා පිරිවානා පොත සජ්ජායනා කරනවා. ඒතර පිරිවානා පොත සජ්ජායනා කරන්නේ සින්දුවක් කියන කාලයක නෙවෙයි. එහෙම නැත්නම් තමන්ට ඕන කාලයකට නෙවෙයි. පිරිස කියන්නේ රිද්මයක්. ඒ රිද්මයානුකූල ආකාරයෙන් මහා සංඝරත්නය එකට එකතු වෙලා මේ එක හඬින් මේක සජ්ජායනා කරනකොට ඒ පූයට අර ශබ්ද තරංග එකතු වෙනවා. ඒ නූලට ඒ ශබ්ද තරංග එකතු වෙනවා. මොකද මේ ලෝකේ පාලි භාෂාව තරම් මනෝරම්‍ය භාෂාවක් තවත් ඇත්තේ නැහැ. කොහේවත් නැහැ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ භාෂාව. බුදු කෙනෙක් තමන්ගේ භාෂා හැටියට පාලි භාෂාව තෝරගෙන තියෙන්නේ මේ ධර්මයේ කියන එක පැහැදිලි කරන්න පුළුවන් හොඳම භාෂා පාලිය නිසා. මග්ගදී භාෂා මාර්ගදී භාෂා කියලායි සඳහන් වෙන්නේ. දැන් මේ පාලියෙන් සාම විද්‍යාත්මකව ඔය පිරිත් සූත්‍රවල තියෙන වචන අපුරු එකට දැඟලා හදලා තියෙන්නේ ආවට ගියට නෙවෙයි. ඒවා
සකස් කරලා තියෙන්නේ උච්චාරණය කරනකොට ඒ උච්චාරණයේදී නිකුත් වෙන ශබ්ද තරංගවලින් ලොකු ධ්වනියක් ගොඩනගනවා. ලොකු ධ්වනියක් ගොඩනගනවා. ඒ ධ්වනිය ලොකු කරුණාවකින් දේශනා කරන පිරිසක ඒ ධ්වනිය තමයි අර පිරිස් කූලක් ඒ වගේම පිරිස් තැන් කලේ පිරිස් තැන්ෙච්ච ඒක රාශි වෙන්නේ. ඒ මේක රාශි වෙලා මේක අනිකර අර මිනිස්සු අපෙන් ඉල්ලා සිටපු ආශිර්වාදය හොඳින් සලසා ගන්නට පුළුවන් වටපිටාවක් මෙතන ඉතාම ලස්සනට නිර්මාණය වෙනවා. ඇත්තටම අපි අහලා තියෙන විශේෂයෙන්ම ජලනන්දල සමහර අවස්ථාවල් වල අපි මමත් ඒ වගේ පින්තූරෙන් දැකලා තියෙනවා මේ කියන චාරිත්‍ර මේවට කියන්නේ උපචාර විදි. මේ උපචාර විදි ටික සපුරා පිළිත් දේශනා කරන විට අපේ විශ්වාසයක් තියෙනවා පිළිත්යන් කලයේ උතුරා යනවා. එහෙම දැකපු අය ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ තරම් බලයක් මෙතනට ගොඩනගන්නට පුළුවන්. එනිසා පින්වත්නි ඒ තරම් බලයක් ගොඩනගන්න පුළුවන් නම් ඒ පිළිතට ඒක ආශිර්වාදය ලබන්න බැරි කමක් නැහැ නේද? ඒක ආශිර්වාදයක් අපට නොමදව සලසා ගන්නට හොඳටම පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් බලන්න අපි පිරිස ආරම්භ කරන්නේ දේවතා ආරාධනාවකුත් සිද්ධ සමන්තා චක්කවාලේසු කියලා අපි මේ බණ දේශනාවකදී ආරම්භ කරනවා වගේ මේ ආත්පස අවකාශයේ තුල සිටින සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පිරිත් දේශනය ශ්‍රවණය කරන්නට කැමිනෙත්වා කියන කතියක්. සැබවින්ම දෙවියන්ට පවා කැමින අහන්නට සුදුසු වටපිටාවක් විතර නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි ඔය පිරිත් මණ්ඩපය කියන එකේ අරුත දෙවියන්ට පවා කැමින හොඳින් ශ්‍රවණය කිරීමට පුළුවන් වටපිටාවක් පිරිත් මණ්ඩපය තුළ නිර්මාණය වෙනවා. එතකොට බලන්න ඉරෙන්නේ තැනක කොයිතරම් බලයක්, කොයිතරම් ආශිර්වාදයක් ඇති කරන්න පුළුවන්. ඒක අර අපේ ශ්‍රාවකයන් නැත්නම් අපේ ගියයන් පිරිත් මණ්ඩපේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලන විපත් නැති කරලා සියලු සම්පත් ඇති කරලා Taman ඇතිවලා තියෙන දුක්ඛය, රෝගය ඒවා නැති කරලා අපිට සාන්තිය ඇති කරලා දෙන්න පිරිත් කියන්නේ කියලා ආරාධනා කරනකොට ඒ ටික සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ ඔය උපචාර විදි සියල්ල හොඳින් සම්පූර්ණ වුණාට පස්සේ. ඒ නිසා පිරිස කියලා කියන්නේ බුදුදහමේ උගන්වන හොඳම හොඳ ශාන්ති කර්මය. ඒක ශාන්ති කර්මය දෙන්නේ ශාන්තිය ඇති කරලා දෙන ක්‍රියාවක් නිසා. බුද්ධ මහිමය බුදුරජාණන් වහන්සේ අදාපට නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 1000 ගණනක් වෙනවා. හැබැයි අද එදා ජීවත් වුණු බුදුරජාණන් වහන්සේගේ ඒ මහිමය, ඒ බලය ශක්තියක් බවට පත් කළා. ඒකින් ආශිර්වාද කරන්න පුළුවන් කියන එකයි පිටින් අපි කරන්නේ. බුද්ධ මහිමය, බුද්ධ මහිමයෙන් අපේ ජනතාවට, අපේ රටට, අපේ සතාසිල්පාවට පවා ආශිර්වාද ගැනීම මේ පිරිස තුළින් සිද්ධ වෙනවා. පිරිස කියන වචනේ තේරුම අපේ විවිධ දේශනාවල සඳහන් වෙන්නේ පරිසමන්තෝ ඡායති රක්ඛතිති පරිස්සම්. මම හිතනවා මේක තමයි හොඳම අර්ථකථනය. පරිසමන්තෝ ඡායති රක්ඛතිති පරිස්සම්. පරිසමන්තෝ කියලා කියන්නේ පරිසමන්ත කියන්නේ ආත්පසින්ම කෙනෙකුට ඇතිවිය හැකි සකලාකාර විපක් අපි අර මුලින් සාකච්ඡා කළා වගේ ඒවා නැති කළ රක්ෂති ආරක්ෂා ඇති කරන්නේ පිරිසයි. එතකොට සාකල්යෙන් ආත්පසින්ම
කෙනෙකුට අවශ්‍ය ආරක්ෂාව සලසා ගන්නට ඕන නම් ඒකට පිළිතරම්බුද සාන්ති කර්මයක් අපිට තවත් නැහැ. මොකද මම අර මුලින්ම විග්‍රහ කරපු විදිහට හාත්පසින්ම කියලා කියනකොට අපේ බාහිර බලවේග ඒ සියල්ල නසන්න පුළුවන්. ආභ්‍යන්තරික බලවේග ශාරීරික වශයෙන් අපට ඇතිවිය හැකි යම් යම් බලවේග ඒව සියල්ලම නසන්න පුළුවන්. ඒකට මේ බාහිර අභ්‍යන්තර දෙකෙන්ම කෙනෙකුට ඇතිවිය හැකි විපතක් නැති කරන්න පුළුවන් මහා බලයක් මේ පිළිසෙට තියෙන බව විශ්වාස කරලා අපි පිළිත් දේශනා සිදු කරන්නේ. පිළිතේ ඉතිහාසය ගැන මම හිතන්නේ වචනය මේ වෙලාවේ අපේ ශ්‍රාවකයන් හමුවේ සබන්නට වැදගත්. වේද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට පෙර ආතුව හින්දු දහමේ වේද ශාස්ත්‍රවල මේ සත්‍යයනා කියන ක්‍රමය තිබුණා. සත්‍යයනා ක්‍රමය. බමුණු බ්‍රාහ්මණයෝ වේද ගීතිකා එකට එකතු වෙලා එක්තරා රාවකට සත්‍යයනා කරන සම්ප්‍රදායක් තිබුණා. ඒ සම්ප්‍රදායක නිදර්ශනයක් ඔබට මට දෙන්න පුළුවන්. අක්ෂර වේදේ, චතුර් වේදේ එකක් තමයි අක්ෂර වේදේ කියලා කියන්නේ. ඒ අක්ෂර වේදේ නාගස්තෝත්‍ර කියන කොටසේ. ඕන් මෙසේ සත්‍යයනා කරන සංස්කෘත භාෂාවෙන් ඒ සත්‍යයනාවන් තියෙන්නේ. අපි ඒ සිංහල අදහසක් ඔබට ඉදිරිපත් කරනවා. සර්ප දෙවියන් අපවත් අපේ දරුවනුත් අපේ මිනිසනුත් නොනසාවා වැසූ හනු නොඇරේවා ඇරුණු හනු නොඇසේවා දිව්‍යමය පූජාවට ගරු කරමි කළු සර්පයාට ගරු කරමි මම ඔබේ දක් හනු දිව සිර කරමි. මේ ඉතාම පුරාණ වේද සත්‍යයනා ක්‍රමයක එන මේසුන්ට නාගස්තෝත්‍ර කියන කොටසෙහි සර්පයන්ගෙන් ඇතිවිය හැකි විපත නැති කරලීම සඳහා පුරාණ බ්‍රාහ්මණයෝ සත්‍යයනා කරපු කොටසක් ඔබට මේ මිනිස්සු සර්ප ආදී අතුන්ගෙන් බියටපත් මිනිස්සු ඒ සර්පයන්ගෙන් මුදවා ගැනීම සඳහා හරිම දේශ සහගතව කරන ප්‍රාර්ථනාවක් තමයි මේ තුල තියෙන්නේ. මොකද්ද ප්‍රාර්ථනාව? ඒ නාගයන්ගේ වැසූ හනු නොඇරීවා. ඒ කියන්නේ කට වැසුණා නම් ඒ කට උන්ට අරින්න බැරි වේවා. ඇරුණු හනු නොඇසී. කට ඇරුණු නාගයන්ට ආයි වහගන්න බැරි වේවා. ඔය ඕක තමයි මම ඔබේ දත් අනු දිව සිරකරන. ඒක ඔක්කොම ගල් බවට පත් කරනවා. කොයිතරම් ද්වේෂයෙන් සහ වෛරයෙන් පැරණි වේද බ්‍රාහ්මණයන් වේදවල මේ සත්‍යයනා සම්ප්‍රදාය පවත්වාගෙන ආවද කියලා බලන්න. ත්‍රිවිධ සකස් වෙන්නේ වේදී සත්‍යයනා සම්ප්‍රදාය ආශ්‍රය කරගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිම වචනයක අර වගේ දේශසහගත ප්‍රාර්ථනාවන් සත්‍යයනා සම්ප්‍රදායක් හැටියට අපේ ධර්ම තුල ගොඩනැගෙන්නේ නැහැ. චිත්ත සම්පූර්ණයෙන් ඊට වඩා වෙනස්. අරමුණු වෙනස්, පරමාර්ථ වෙනස්, එයින් ගොඩනගෙන ආධ්‍යාත්මික බලය වෙනස්. අපි වෛරයෙන් ඇති කරන බලයක් නෙවෙයි, ද්වේෂයෙන් ඇති කරන බලයක් නෙවෙයි, අපි මෛත්‍රියම පතුරවමින් ලෝකයට මේ පිරිසේ බලය ශක්තිය ගොඩනගන්නේ. පිරිසේ ආධ්‍යාත්මික බලය විශේෂයෙන් කාම වැදගත්. ඒ ආධ්‍යාත්මික බලය ගොඩනගා ගන්නට මේ පිරිස තුළ කාරණා දෙකක් හේතු වෙනවා.
පිළිසේ සත්‍ය වචන තිබෙනවා. මොකද මේ හැම සූත්‍රයක්ම විශේෂයෙන් පිරුවානා පොත් වහන්සේ කියන එක ගැන යමක් කියන්න ඕනේ. පිරුවානා පොත් වහන්සේ ගොඩනැගුවේ ලංකාවේ මහා විහාරික භික්ෂුන් වහන්සේලායි. උන්වහන්සේලා මේ පිරුවානා පොත ගොඩනගාලීම සඳහා ඔය දසදහසක් සූත්‍ර දේශනා වලින් සූත්‍ර 24ක් උපුටාගෙන ලැබුවා. සූත්‍ර පිටකයෙන් සූත්‍ර 24ක් උපුටා ගත්තා. ඒ උපුටාගෙන තමයි මේ පිරුවානා පොත් වහන්සේ සකස් කළේ. පිරුවානා පොත් වහන්සේට පිරුවානා කියන වචනය ලැබෙන්නේ පරිවහණය කළ යුතු පොත. පරිවහණය කළ යුතු පොත. ඒ කියන්නේ කටපාඩම් කරගෙන භාවිතාවට ගත යුතු පිරිස් කියන එකෙන් පිරුවානා පොත් වහන්සේ කියන වචනය සකස් වුණ බව තමයි අපේ පඬිවරු අපිට කියලා දෙන්නේ කියන්නේ. ඒ නිසා පින්වත්නි පරිවහණය කළේ කටපාඩමින් ප්‍රයෝජනයට ගත යුතු භාවිතයට ගත යුතු සූත්‍ර 24ක්. එතකොට පින්වත්නි මේ සියල්ලම මිනිස්සුන්ගේ හයිය ලෞකික පාර ලෞකික අභිවෘද්ධියට හේතු වෙනවා. ඒ කියන්නේ මෙලොව අභිවෘද්ධියට පරලොව අභිවෘද්ධියට හේතු වෙන සූත්‍ර 24ක්. සමහර බුද්ධිමතුන් විසින් පළ කරන අදහසක් තිබෙනවා අනුරාධපුර යුගයේ මහා විහාරික අධ්‍යාපන මධ්‍යස්ථානවල සමහර වෙලාවට මේ පිළිස් දේශනාව මේ තෝරාගත් සූත්‍ර අධ්‍යාපන ආයතනවල විශේෂ නිර්දේශයක් හැටියට තිබෙන්නට ඇති. ඒ නිසා ඒවාට ගැළපෙන සූත්‍ර තෝරා බේරාගෙන මේ දෙක පොකදායි කියලා සඳහන් කරනවා. පිරිසේ ශක්තිය, පිරිසේ බලය ඒ අනුව බුද්ධ කාලේ ඉඳලම අපි ලබාගත් බව ඉතාම පැහැදිලියි. දැන් උදාහරණයක් හැටියට ගිරිමානන්ද සූත්‍රය දැක්වුවොත් පින්වත්නි ඒ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා එක දවසක් බුදුරජාණන් වහන්සේ අපේ ගිරිමානන්ද හාමුදුරුවෝ මේ දෙවුරම් විහෙරේ ඈත කුටියක රෝගාතුර වෙලා එක්සැන් වෙලා ආබාධිකෝ දුක්ඛිතෝ බාලන කියලා දෙහෙමින් ආතුරෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒ ගිරිමානන්ද හාමුදුරුවෝ දෝපත් කරන්න අපිට යමක් කරන්න බැරිද කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? එහෙනම් ආනන්ද ඔබට මම කරුණු 10ක් කියලා දෙනවා. මේ කියලා දෙන කරුණු 10 හොඳින් ධාරණය කරගන්න. හොඳින් ධාරණය කරගෙන ඒ කරුණු 10 ගිරිමානන්ද හාමුදුරුවෝ ඉන්න කුටියට ගිහිල්ලා උන්වහන්සේ ළඟින් ඉඳගෙන අප්‍රමාණ වාරයක් උන්වහන්සේට ඇහෙන්න දේශනා කරා. ඉතින් සමහර විට ගිරිමානන්ද හාමුදුරුවෝ මේක කොහොම කරන්නේ ඇද්ද? ගිරිමානන්ද හාමුදුරුවෝ සමහර විට පෑන් වාදනයක් අතේ තියාගෙන ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟ ආසනයක් පිළියෙල කරගෙන ඒ පෑන් වාදනය අතේ තියාගෙන මේ බුදුහාමුදුරුවෝ කියපු කාරණා 10 පිළිවෙලින් බොහෝ වාරයක් කියා අර අපේ තිබුණු පෑන් වාදනයේ තියෙන පිරිසිදු පෑන් වලින් පෑන් උන්වහන්සේට පොවන්න ඇති. ඒතකොට බලන්න උන්වහන්සේ සිද්ධ වුණු දේ උන්වහන්සේ යහනට සීමා වෙලා මංච පරායනව හිටපු කෙනෙක්. හැබැයි දවසින් දවස උන්වහන්සේ අතපය කොලවල ආහාර පාන ඉල්ලලා ඒවා වළඳන්න පටන් අරගෙන ශාරීරික ශක්තිය ඇති කරගෙන උන්වහන්සේ යහනින් බිමට බහැලා සක්මන් කරන්න පටන් අරගෙන අනතුරුව උන්වහන්සේ බොහෝම හොඳට සෝපත් භාවයේ ලද බව කියවෙනවා.
එතකොට ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ මෙන්න බලන්න ඔබ වහන්සේ කියපු අර කාරණාවලින් සෝපත් වෙච්ච හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවෝ එන්නවම බුදුහාමුදුරුවෝ මේ කරුණු 10 ගිරිමානන්ද සූත්‍රය කියලා නම කෙරෙව්වා. ඒ කරුණු 10ට නමක් ආවත් දස සංඥා. දස සංඥාවන් ඇතුළත් සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය බවට පත් වුණා. පින්වත්නි බලන්නේ එමනම් බුදුහාමුදුරුවම එදා ත්‍රිවිධ කියන එක නියම කරලා කියනවා බොහෝ දෙනා සෝපත් කරලන්න. එයින් සෝපත් සිත් හාමුදුරු කෙනෙක් ගිරිමානන්ද හාමුදුරුවෝ. ඊළඟට මහා කස්සප හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේම රෝගාතුරපු එක්ක වෙලාවක බුදුරජාණන් වහන්සේම ඉල්ලා තිබෙනවා තමන් වහන්සේට මේ පිරිත් දේශනාවන් සිද්ධ කරන්නට කියලා. ඒ වගේම අපිට අඟුලිමාල හාමුදුරුවන්ගේ කතාව වෙනකල බලනකොට අඟුලිමාල හාමුදුරුවෝ එදා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණත් උන්වහන්සේ කවර තැනකට ගියත් උන්වහන්සේගේ වික්ෂ ධම්ම වේදනීය අකුසල කර්මයේ විපාකයට ඇවිල්ලා ගල් මුල් පොළු පහරවල් ඇඟේ වදින බව අඟුලිමාල සූත්‍රාටුවාව අපට කියනවා. එහෙම එක දවසක් උන්වහන්සේ පිළිසිඟා වැඩලා එනකොට එක්තරා ධර්මණී මාතාවක් ප්‍රසව වේදනාවෙන් හඬන හැඬීමක් උන්වහන්සේට ඇහෙනවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ කාරණාව කිව්වාම බුදුහාමුදුරුවෝ අඟුලිමාල හාමුදුරන්ට කියනවා ඔබ වහන්සේ මේ ප්‍රසව වේදනාවෙන් හඬන මව වෙතට ගිහිල්ලා සිරයක් ඇදගෙන ඒ සිරේ පිටපස අසුනක් පිළියෙල කරගෙන ඒ අසුන මත ඉඳගෙන සත්‍ය ක්‍රියාවක් කරන්න. මා ආර්ය ජාතියේ උපන්දාසිත අවදාවත් සිහිඳියේ සුදු ජීවිතේ තොර කරේ නැහැ. ඕඹුවෙක්වත් නැරියේ නැහැ. දහස් ගණන් මිනී මරපු අඟුලිමාල හාමුදුරුවෝ ආර්ය ජාතිය උපන්දා. ඒ කියන්නේ රහත් වෙච්ච දවසේ ඉඳන් අවදාවත් ඕඹුවෙක්වත් නැරියේ නැහැ කියලා සත්‍යක්‍රියා කරන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. අඟුලිමාල හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම අරගෙන ඒ ඇය ළඟට ගිහිල්ලා සිරයක් අද්දවලා ඉතින් මෙහා පැත්තේ කුඩුවක් තියාගෙන අසුනක් හදාගෙන ඒ අසුන මත පදගෙන බුදුහාමුදුරුවෝ කියපු සත්‍යක්‍රියාව කළ බව දැක්කෙනවා. එයින් ඒ මව සුවපත් වූ බව, දරුවා සුවපත් වූ බව, වේදනාවෙන් හඬපු මව බොහොම තේන් දරු සම්පත් ලැබපු බව සඳහන් වෙනවා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වහම බුදුහාමුදුරුවෝ වදාලා එහෙනම් අඟුලිමාල අද සිට ඒ සත්‍යක්‍රියාව අපි අඟුලිමාල සූත්‍රය හැටියට නම් කරමු. අඟුලිමාල සූත්‍රය අපේ බණ පොතට එකතු වෙන්නේ එහෙමයි. පිළිත් පොතට එකතු වෙන්නේ එහෙමයි. එතකොට බලන්න අද දක්වාම අපි ඒ අඟුලිමාල සූත්‍රයේ ආශිර්වාදය ලබන්නට පුරුදු වෙලා ඉන්නවා. අපේ රටේ දරුවෙක් දිවිවෙන ඕනෑම බෞද්ධ මාතාවක් විශේෂයෙන් කුළුඳුල් දරුවා දිවිවෙන විට ගමේ විහාරස්ථානයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට ඇරයුම් කරලා එක්ක විහාරස්ථානයේදී හරි එහෙම නැත්නම් නිවසට වඩම්මලා හරි බෝසෙන්නේදී හරි අඟුලිමාල පිරිසෙන් සමාන වාරයක් අධ්‍යයනා කරවාගෙන එයින් ආශිර්වාද ලබන්නට පුරුදු වෙලා සිටිනවා. දැන් මේ නිදර්ශන දෙක මා ඔබට පෙන්වා දුන්නේ පිරිසේ සමාරම්භය බුද්ධ කාලීනවම සිදු වූ බව. ඒක පස්සේ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේම පිරිස ශාන්ති කර්මයක් බවට පත් කරවලා තියෙනවා. ඒ නිසා මේක බුද්ධ කාලීන. ඒක බුදුරජාණන් වහන්සේගේ ගැනීමක්. ඒ නිසා අපේ රටේ මහා විහාරේ හාමුදුරුවෝ ඒ බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා තිබුණු
ඒ සම්ප්‍රදාය තමයි බොහෝම අපූර්වට මේ තිරුවානා පොත් වහන්සේ පරිවහනය කළ යුතු මේ පොත හදලා මේ සමාජයට උරුම කළේ. එදා ඉඳන් අද වෙනතුරු මේ වසර දහස් ගණන පුරාම තිරුවානා පොතට අපි දැක්කේ අතිශය ගෞරවයක්. ඒ රටේ වහන්සේ කියන ගෞරවනීය නාමය භාවිතය කරන පොත් දෙකක් තිබෙනවා. එකක් තමයි ජාතක පොත් වහන්සේ. අනිත් එක තමයි තිරුවානා පොත් වහන්සේ. කවදාවත් අන්‍ය මහා ග්‍රන්ථයකට වහන්සේ කියන විශේෂණ නාමය පාවිච්චි කරන්නේ නැහැ. එහෙමනම් මොනතරම් ගෞරවයකට මේ පොත් දෙක පත් වුණාද? තිරුවානා පොත් වහන්සේ කියන ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේටම කරන ගෞරවය තිරුවානා පොතට දෙනවා. පන්සලක දාසු කරඬුව කියන තැන තමයි තිරුවානා පොත තැන්පත් කරලා තියෙන්නේ. දාසු කරඬුව වඩම්මනවා වාගේම තමයි ඉතට ලක්ෂණට ඇතිරිල්ලක් දාගෙන පාවඩමකින් මුතුකුට යටින් තිරුවානා පොතක් අපි වඩම්මනවා. ඒ පොත් වහන්සේ මේ ගෞරවය මේ පොතට ලැබෙන්නේ මේ සාන්තිය අපි තුළට හැන්දෙන උතුම් සූත්‍ර දේශනා රාශියක් මේ තුල අන්තර්ගත වන නිසා. එන්නත්ති පිළිසේ ඵලය සම්මුලින් සඳහන් කළා වාගේ සත්‍ය බලය සහ මෛත්‍රී බලය. එයි එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සියලු වචන සත්‍ය. ඒවා අංශු මාත්‍රයකින්ම වෙනස් කරන්නේ නැතුව අපේ භාවනක පරම්පරාව විසින් කටපාඩමින් පවත්වාගෙන මේ ඉතිහාසය පුරාම අරගෙන ආවා. වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කළේ නැහැ. අර බැලි ඉතිහාසය කියන මහා සාගත සමයන් විදිහට මේ කටපාඩමින් පවත්වාගෙන ආපු දේවල් රැක ගන්නට බහනකවරු මෝදට පැනලා පීනාගෙන වෙනස් කටවලට ගිය බව සඳහන් වෙනවා. මහනුවර රාජධානි සමයේ අපේ ශාසනය අන්තයටම පෙරීච්ච කාලේ අර ගණින්දාන්සේලා කියන ඉතිරි වූ පිරිමුණු භික්ෂුව පොත්තික පොත්කුල් වල විනාශ වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. ඒ නිසා අවදාවත් අවරාකාරයකින්වත් මේවට විපත් අරදර සිද්ධ වුණේ නැහැ. මේවා ආරක්ෂා වුණා. ඒකට හේතුව තමයි මෙහි තියෙන සත්‍ය බලය. මේ බුද්ධ වචන වල තියෙන මහිමය. ඒවායේ තියෙන උතුම් බව, උදාර බව. ඒ නිසා අපේ යකි පරපුර මේ ඉතිහාසය පුරා මේ උතුම් බුද්ධ වචන හොඳින් ආරක්ෂා කරගෙන පවත්වාගෙන පැමිණීමම උන්වහන්සේලාට අපි සෙයින් ගෞරවය කරන්නට හේතු කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම පිරිස තුළ අන්තර්ගත වන්නේ මෛත්‍රියේ බලය. මොකද අපි අර වේද ග්‍රන්ථවල කරන සත්‍යයනා වගේ සතුන් හිර කරන්න, සතුන්ගේ ජීවිතය නසන්න, සතුන්ට තියෙන පැවැත්ම නැති කරන්න, නැතොත් සතුන් හිංසාවක් කරන විදිහට සියල්ලම කරන්නේ මෛත්‍රිය සහ කරුණාව කියන කාරණා දෙක හදවතේ වවාගෙන. සතිවිද්දේශන ස්වාමීන් වහන්සේලා අප්‍රමාණ කරුණාවෙන්මයි මණ්ඩපයේ සිට ඒ පිරිදේශනාවන් සිදු කරන්නේ. අපි පිරිදේශනාවන්ගේ ආශීර්වාදය අපි සලසා ගන්න ක්‍රම රාශියක් අපි මේ සංස්කෘතිය තුළ පුරුදු පුහුණු කරගෙන තිබෙනවා. ඒවා අතරින් සමහර කෙනෙක් වේල් පිරිත් කරවා ගන්නට උත්සාහ කරනවා. සමහර වෙලාවට ගැබිනි මවක් දරුක සූචියකට සූදානම් වෙන වෙලාවක, එහෙම නැත්නම් දරුවෙක් විවාහයට සූදානම් වෙන වෙලාවක, එහෙම නැත්නම් රෝගාතුර වෙච්ච වෙලාවක ඉතාම පහසුවෙන් කරගත හැකි හොඳම බෞද්ධ ශාන්ති කර්මය තමයි
ස්වාමීන් වහන්සේලා කීපනම තමන්ගේ නිවසට වඩම්මාගෙන උන්වහන්සේලා ලවා මේ ආශිර්වාදය ඇති කරගන්නට පුරුදු පුහුණු වීම. අපි කොච්චර පේල් පිළිස් වලට අපේ නිවෙස් වලට වැඩම කරනවාද? ඒ ගෙවල් දොරවල් ලස්සනට පිළිවෙලට සකස් කරලා පිළිස්සු කරලා ඒ අවතුන් දවසුන් උපචාර විදි සියල්ල හොඳට සිද්ධ කළා. එක වේලක් හරි තුන් වේලක් හරි හන්දෑව ඊට පසු දින උදේ ඊට එදින සන්ධ්‍යාව කියන මේ තුන් වරුවේ පිළිත් දේශනාව තුන් වේලේ පිළිත් දේශනාව කරගන්න පුළුවන්. සමහර කෙනෙක් තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී එහෙම දෙයක්වත් කරගන්න කල්පනා කරන්නේ නැහැ. නමුත් හොඳ මේ අරුත ගන්න බොහෝ දෙනා ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම එක්කෝ එක වේලක් අලුතෙන් ගයක් පදිංචි වෙන වෙලාවක ගෙවදින වෙලාවක ඒ වගේ වෙලාවක හරි ස්වාමීන් වහන්සේලා නිමසකට බොහොම ගෞරවයෙන් වඩම්මාගෙන උන්වහන්සේලා ලබා මේ පිළිත් දේශනාවන් සිද්ධ කරගන්නවා. විශේෂයෙන් මතක තියාගන්න අපේ ওই බණ පොතේ තියෙන ආයු වර්ධන කුමාරයාගේ කතාව දිහා බැලුවාම බුදුරජාණන් වහන්සේ කරපු නියමයක් එතන තියෙනවා. ඒ ආයු වර්ධන කියන කුමාරයාට අමනුෂ්‍යයෙකුගේ උපක්‍රමයක් අමනුෂ්‍යයෙකුගේ බලපෑමක් ඇති වෙන්න තිබුණ වෙලාව බුදුහාමුදුරුවෝ වදාළේ ඒ පියාණෙනි ඔබ ඔබේ ගෙදර හොඳට පිරිසිදු කරන්න හොඳට පවිත්‍ර කරන්න ඒ සියලු කටයුතු ඔක්කොම හොඳට සිද්ධ කළා. දවස් 7ක් යනකම් එක දවසක් නෙවෙයි දවස් 7ක් යනකම් උදේට හවසට සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා තමන්ගේ නිවසට වඩම්මාගෙන මේ පිරිත් දේශනාවන් සිදු කරගන්න කියලා බුදුහාමුදුරුවෝ එදා නියම කළා කියනවා. ඒ නියමය අනුව ඒ පියා ඒ කාරණාව සබ්දිනක් පුරාම සිද්ධ කළා බව දැක්වෙනවා. එතකොට කර්මයෙන් අමනුෂ්‍යයෙකුගේ ගොදුරක් බවට පත් වෙන්න තිබෙපු ඒ පුතාට අමනුෂ්‍යයෙක් ජීවිතයට ලං වෙන්නවත් බැරි වුණා. ඒකට හේතුව උනේ මේ ගෙදර ඇතිවෙච්ච මේ ක්‍රියාවලිය නිසා ඒ තමන්ගේ ජීවිත වටා ඇතිවෙච්ච ධර්මයේ මහිමය විසින් ඒ අය ආරක්ෂා කළා. ඒ අයට කිසිම අමනුෂ්‍යයෙකුට ප්‍රේතයෙකුට ලං වෙන්න බැරි වුණා. ඒගොල්ලෝගේ ජීවිතය රැකුණා. මෙන්න මේක තමයි පින්වත්නි ඔබේ නිවසේ වේල් පිටක් කරවා ගන්නවා නම් ඒකෙන් ගොඩනගෙන මහිමය. ඒක ආවද කියාට කරන්න බෑ. හොඳට පිළිසිදු කරලා පවිත්‍ර කරලා උපන් දිනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෙකුගේ වැදගත් අවස්ථාවක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මේවට විශේෂ දිනම නැක්කොට හරි නෑ. සමහර වෙලාවට අවුරුද්දකට එක දවසක් හරි ස්වාමීන් වහන්සේලා දෙතුන් නමක් ඔබේ නිවසට වඩම්මලා මේ විදිහේ ආශිර්වාදයක් කරගන්න පුළුවන් නම් මේ බුද්ධ මහිමය මොනතරම් බලයක් බවට ඔබේ නිවසේ පත් කරනවාදයි බලන්න. පින්වත්නි මේ අනුව සමහර වෙලාවට ඔබට වේල් පිළිත වගේම සමහරට සර්වරාත්‍රික පරිසං දේශනාවක් එළිවෙන තුලා ඉතාම ලස්සනට කරගන්න පුළුවන්. ඒක ටිකක් මහන්සි වෙන්න ඕනේ. නමුත් කොච්චර ආශිර්වාදයක්ද ගන්න අවුරුදු 4-5කට සැරයක් එහෙම දෙයක් කරගන්න පුළුවන් නම් සමහරට නිල මුදල් නැතිකම නිසා එහෙම දේවල් බෑ. ආමුදුරෝ අපිට එහෙම කිව්වට කියලා හිතන්නට එපා. එක ස්වාමීන් වහන්සේ නමක් පිළිස් කොටක් අරගෙන ගෙදරට වඩම්මලා එක හැන්දෑවක් ඔබේ නිවසේ මුංචි මහරි පිළිස් සජ්ජායනාවක් ඔබට කරගන්න පුළුවන් නම් ඒක ලොකු පින්කමක් වෙනවා. ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. මහා දේශනාවල් කරගන්න බැරි නම් ඒ නිසා අපිට මේ පිළිත් ආශිර්වාදයේ විවිධ ආකාරයෙන් ලබන්නට පුළුවන් විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා බෞද්ධයෙකුට මේ ලෝකේ ලැබිය හැකි උසස්ම ආශිර්වාදය තමයි මේ බුද්ධ මහිමය ඇතුළත්ව තියෙන ඉරුවානා පුත්‍රයන්ගේ සූත්‍ර දේශනාවන් සත්‍යයනා කොට ශ්‍රවණය කොට ලබන ආශිර්වාදය. ඉතින් අද දවසේ මේ කාලය ගෙවි ගිය නිසා තවත් බොහෝ දෑ පිළිස සම්බන්ධයෙන් තියෙන සමාජ ප්‍රශ්න, පිළිස සම්බන්ධයෙන් තියෙන ගැටලු ප්‍රශ්න, ඒ වගේම පිළිස විවිධ ජාවාරම් බවට පත් කරගෙන තියෙන අවස්ථා මේ සියල්ල අපි ඊළඟ දේශනාවෙන් ගොඩනගන්නට බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා මම අද හැඳින්වීමක් හැටියට සිද්ධ කළේ පිරිතේ ඉතිහාසය, පිරිත කියන්නේ මොකක්ද, පිරිතෙන් අපිට ආශිර්වාදය ලැබෙන්නේ කොහොමද? ඉදිරි දේශනාවේදී ඉරවානා පොත්පහන්සියට ඇතුළත් සූත්‍ර දේශනාවන් විවරණය කරමින් පිරිත ගැන වඩාම හොඳ අවබෝධයකට ඔබ ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේ ඔබ හැමදෙනාම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා ලබාගත් ධර්ම අවබෝධය ඔබේ ජීවිත පහසු කරන්නට, ආශිර්වාද ලබන්නට, ඔබේ සියලු ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගන්නට හේතු වාසනා වේවා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වය උසුලන්නේ කෝකන්දර දකුණ ඇවරියේන ලවපාල අංක 370 නිවසේ පදිංචි යසෝමා ප්‍රේමලතා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දූ දරුවන් විසින්. ඔවුන් බලාපොරොත්තු වෙනවා වසර 3කට පෙර පරලෝකපත් පානදුරේ විසූ පැට්‍රික් ප්‍රනාන්දු ස්වාමීන් පියාණන්ට වසර 17කට පෙර පරලෝකපත් චාන්දනී ප්‍රනාන්දු දියණියට සොහොයුරියට සහ වර්ග පරම්පරාවේ පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරා. ඒ නිසා 3 වසරකට පෙර මියගිය පැට්‍රික් ප්‍රනාන්දු මහත්මයාට චාන්දනී ප්‍රනාන්දු දියණිය ඇතුළු හැම දිනාටම මේ පින් හිමි වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාගේම ඥාතීන්ටද මේ පින් හිමි වේවා. ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පැමිණේවා. කෙලවර හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. දරු දේශකයන් වහන්සේටත් පවුලේ හැමතත් ධනසු හැමතත් උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. කෝකන්දර දකුණ ඇවරියේන ගවපාර අංක 370 නිවසේ පදිංචි යසෝමා ප්‍රේමලතා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දරුවන් හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයෙන් ඒ අය කරන කියන සියලු කටයුතු හොඳින් ඉහෙන් කරගන්න ශක්තිය ලැබේවා. ආශිර්වාද වේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා. කෙලවර හැම දිනාටම මේ පුණ්‍ය ඵලය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං চিරං රක්ඛන්තු දේශනං চিරං රක්ඛන්තු ත්වං සදා